අපි වෙනස් වෙන්න ඕන. අපි තුලත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි උන්වහන්සේ කිව්වේ. අපිව වෙනත් ජාතින් ඇවිල්ලා පීඩා කරා ඒක ඇත්ත. අපිව සූරාගෙන කෑවා ඒක ඇත්ත. අපිව විනාශ කරා ඒ සේරම ඇත්ත. හැබැයි අපිත් හොඳ අය නෙවෙයි. අපි තුලත් ප්‍රශ්නයක් තියෙනවා. අපිත් බොහොම දරුණු එකිනෙකාට විශාල විදිහේ දරුණු දේවල් කරනවා. ඒ නිසා අපි අනිත් අය වෙනස් කරන්න පෙර අපි දිහා බලන්න පටන් ගන්න ඕනේ. ඒතර මේ පැරණි ගිවිසුම තුලින් ගලාගෙන ආපු ඒ ප්‍රවාහයම තමයි ඒ අනාවරණයම තමයි දැන් ක්‍රිස්තුන් වහන්සේ විසින් ජීවමාන කරන්නේ. එහෙම නැත්නම් මාංශගත කරමින් සිටින්නේ. ඒ පැරණි ගිවිසුමෙන් අපිට ලබාගත හැකි ආලෝකය ලබාගත යුතුයි. නව ගිවිසුම සහ ඒ තුල ක්‍රිස්තුන් වහන්සේගේ ක්‍රියාමාර්ගය හරියාකාරව තේරුම් ගැනීම සඳහා. ජේසු පිහිටයි. මේ මොහොතේදී මා ඔබට මේ කතා කරන මොහොතේදී දෙවියන් වහන්සේ මා තුල ජීවමානව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මට ඇහුම්කන් දෙන ඔබ තුලත් මේ මොහොතේදී උන්වහන්සේ ජීවමානව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔබ තුලත් මා තුලත් මේ මොහොතේදී ජීවමානව ක්‍රියාත්මක වන ඒ දෙවියන් වහන්සේම තමයි දැනට අවුරුදු 3000කට 4000කට පෙර එහෙම නැත්නම් 2000කට පෙර පැරණි ඊශ්‍රායල් වංශයේ දෛනික අරගලයන් තුල පවා ක්‍රියාත්මක වුණේ. දෙවියන් වහන්සේව අපිට අත්දකින්න පුළුවන් මනෝලෝකයක නෙවෙයි. එහෙම නැත්නම් වෙනත් ග්‍රහ ලෝකයක නෙවෙයි. එහෙම නැත්නම් ඉහළ අහසේ අර පාවෙන දේදුණු වල එහෙම නැත්නම් වලාකුළු වල පාවෙන අත්දැකීමක් වශයෙන් නෙවෙයි. උන්වහන්සේව අපට අත්දැකිය හැකි අපගේ දෛනික ජීවිතයේ අරගලයන් තුල, හැලහැප්පීම් තුල, ගැටුම් තුල, වේදනාකාරී අත්දැකීම් තුල, දරුණු අර්බුදයන් තුල, ඒ වගේම ජාතීන් අතර සිදුවෙන ඒ ගැටුම්, යුද කෝලාල, හිංසාවාදී ක්‍රියාවන් තුල තමයි දෙවියන් වහන්සේව අපට අත්දැකිය හැක්කේ. ඒ නිසා අපි අර මේ පෘථුවියට එන්න ඕන. පොළවේ පය තබලා තමයි ඒ දේව අත්දැකීමට ඇතුළු විය යුත්තේ. තර පැරණි ඊශ්‍රායල් ජනතාවත් එක්තරා කාලයකදී දල වශයෙන් දැනට අවුරුදු 2700කට 800කට පමණ පෙර ඔවුනුත් ඊජිප්තුව කියන ඒ මහා ශිෂ්ටාචාරය, එවකට තිබුණු ලෝකයේ දැවැන්තම ශිෂ්ටාචාරය, ප්‍රබලම රට ඊජිප්තුව, හරියට අද ඇමරිකා එක්සත් ජනපදය වගේ, ඒ රටේ වහලුන් බවට පත් වුණා. බොහෝ අය දන්නවා බයිබලයේ කියවගත් අය කොහොමද ඒක සිදු වුණේ. සාගතයක් නිසා ජාකොබ් සහ ඔහුගේ පුතුන් 11 දෙනාට ඊජිප්තුවට යන්න සිදු වුණා. එහිදී ඔහු පදිංචි වුණා. පදිංචි වෙලා ඒ කුඩා ජනතාව 72 දෙනෙක් වූ ඒ කුඩා ජන කොටස මහා ජනතාවක්, මහා ජනවර්ගික කණ්ඩායමක් බවට පත් වුණා. එහෙම පත් වෙලා ඔවුන් අවුරුදු 430ක් පමණ ඊජිප්තුවේ ජීවත් වුණා. නමුත් මොකද සිදු වුණේ? යම්කිසි කාලයකදී ඔවුන් නොදන්නා පාරාවෝ රජ කෙනෙක් පත් වෙලා, ඓතිහාසිකව අපි දන්නවා ඔහුගේ නම දෙවන රමසෙස්. ඊට පෙර ඉන්දියා තව පාරාවෝ රජ කෙනෙක් සෙති කියලා. ඒතර මේ රජවරුන් යටතේ ඊශ්‍රායල් වංශයට දුක් විඳින්න වහලුන් බවට පත් වුණා. ඊටාම පීඩාකාරී ජීවිතයක් ගත කරා. ඒ අවස්ථාවේදී තමයි ඔවුන්ට දෙවියන් වහන්සේ පිළිබඳව අත්දැකීමක් ලැබුණේ මෝසෙස් තුමා හරහා. මෝසෙස් තුමා තමයි ඔවුන්ගේ නායකත්වයට පත් වුණේ. දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ව තෝරගත්ත නායකත්වයට පත් වෙලා මෝසෙස්ගේ නායකත්වයෙන් ඔවුන් අවුරුදු 40ක් කාන්තාරයේ, මේ මැද පෙරදිග මහා කාන්තාරයේ ගමන් කොට ඔවුන්ට ඔවුන්ගේ මුතුන් මිත්තන් වූ ආබ්‍රහම්, ජාකොබ් සහ අයිසැක්ට දෙවියන් වහන්සේ පොරොන්දු වුණු ඒ භූමිය වන
ඒ පොරොන්දු දේශයට ඇතුළු වුණා විශාල අරගලයක ප්‍රතිඵලයක් වශයෙන්. ඒතර මොකද්ද සිදුවුනේ? අපි බොහොම සරලව තේරුම් ගන්නවා නම් වහල්භාවයෙන් අවුරුදු 430ක් පමණ සිටලා තව අවුරුදු 40ක් බොහොම දුෂ්කර කාන්තාර ගමනක යෙදිලා අලුත් ජීවිතයකට ඇතුළු වුණා. ඒ අලුත් ජීවිතයට ඇතුළු වුණාම ඔවුන්ට දෙවියන් වහන්සේ දීපු මඟ පෙන්වීම තමයි ඔබ දැන් මේ භූමියේ ගත කරන්නේ අලුත් ජීවිතයක්. නව ජීවිතයක්, පරණ වහල්භාවයේ ජීවිතය නෙවෙයි. නිදහසේ අතුලාන්ත සාමයේ විමුක්තියේ ජීවිතයක්. ඒ නිසා ඔවුන්ට උන්වහන්සේ අනපනත් ලබා දීලා කිව්වා ඔබ අනෙකුත් ජාතීන් වගේ වෙන්න එපා. මේ අවට සිටින අනෙකුත් ජාතීන් වගේ අසාධාරණ කමින්, අයුක්තියෙන්, අනිත් මිනිසුන්ව පීඩා කරමින්, ඒ වගේම විවිධ දෙවි දේවතාවන්ට තමන්ගේ දරුවන් පූජා කරමින් ජීවත් වෙන්න එපා. ඔබ මේ අලුත් දේශයේ ජීවත් වෙන්න ඕන සාධාරණව, අවංකව. ඒ වගේම විශේෂයෙන්ම නැති බැරි දුගී දුප්පත් අය ගැන විශේෂ ඇල්මක් ඔබට තියෙන්න ඕන. ඒකට හේතුව දෙවියන් වහන්සේ කිව්වා ඔබ මතකද ඔබේ අතීතයේ ඔබ වහලුන් ඊජිප්තුවේ ඔබ වහල් සේවයේ ඉඳපු කණ්ඩායමක් දැන් විමුක්තිය ලබලා නිදහස ලබලා ඉන්නවා. ඒ නිසා අමතක කරන්න එපා අතීතය. ඔබ අතීතයේ වහලුන් වශයෙන් සිටිය. ඒ නිසා විශේෂයෙන් නැති බැරි අය ගැන ඔබ තුල විශේෂ ඇල්මක්, විශේෂ කැක්කුමක්, විශේෂ සංවේදී භාවයක් තිබිය යුතුයි. ඔවුන් රැක බලාගත යුතුයි. විශේෂයෙන්ම විදේශිකයන්ට. ඔබ අතර ඉන්න වැන්දබුවන්ව නැති බැරි මිනිස්සු බලා ගන්න ඕනේ. මොකද ඔබගේ අතීතය ওই වගේ එකක් කියලා ඔවුන්ට මතක් කරලා දුන්නා. දැන් කාලයක් ඔවුන් බොහොම හොඳට ඉඳියා. දැන් අපි දන්නවා අපි ඕනම දෙයක් අලුතෙන් දෙයක් පටන් ගත්තාම බොහොම උද්‍යෝගයෙන් උනන්දුවෙන් තමයි ඒ දේ කරන්නේ. කාලයක් යනකොට අපිට අතීතය අමතක වෙනවා. ඊශ්‍රායල් ජනතාවටත් අර අතීතය අමතක වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔවුන් රජ කෙනෙක්ව පත් කරගත්තා. රජවරු මිනිසුන්ව පීඩා කරන්න පටන් ගත්තා. මිනිසුන්ව සූරා කණ්ඩ පටන් ගත්තා. පව් කරන්න පටන් ගත්තා. වෙන වෙන දෙවි දේවතාවන් පස්සේ යන්න පටන් ගත්තා. තමන්ගේ විරෝධකාරීන්ව මරන්න පටන් ගත්තා. ඒ වගේම බලයේ ඉන්න, බලය තියාගන්න ඕනෑම දෙයක් කරන, සැක කරන gedara අයව උනත් මරණ තත්ත්වයට සමහර රජවරු ඊශ්‍රායලයේ පත් වුණා. බොහොම කෙටියෙන් කියනවා නම් මොකක්ද වුනේ? අර දෙවියන් වහන්සේ පොරොන්දු වුණු හඳුන්වා දුන්නු නව ජීවිත රටාව නෙවෙයි දැන් මෙතන සිදු වෙන්නේ. පරණ තත්වයකට යනවා. ඒක හරියට අර ඊජිප්තුවේ තිබුණු සමාජ ක්‍රමයම තමයි දැන් මෙතනක් තියෙන්නේ. දැන් ඊජිප්තුවේ තිබුණා ඊශ්‍රායල් ජනතාව වහලුන් වශයෙන් පීඩා කරපු කට්ටියක් ඉඳියා. රජවරු, මැති ඇමතිවරු, පරිපාලකවරු අතර තිබුණා ભેදයන්. ඔවුන්ගේ තිබුණා බල දූරාවලියක්. නේද? ඉහළ ධනෙ තියෙන අය අනිත් අය පීඩා කරන්න ගියා. දැන් ඊට සමාන දෙයක් මේ ඊශ්‍රායල් කියන වංශය තුලත් ඇති වෙලා දැන්. දෙවියන් වහන්සේ කිව්වේ ඒක නෙවෙයි. දෙවියන් වහන්සේ කිව්වේ ඔබ දැන් හැමෝම මා යටතේ ඉන්න එක ජනතාවක්, එක පවුලක්. ඔබ ලෝකයේ අනෙකුත් ජාතීන්ට ආලෝකයක් විය යුතුයි, ආශිර්වාදයක් විය යුතුයි. දැන් මොකද වෙලා තියෙන්නේ? අර පැරණි ඊජිප්තුවේ තිබුණු තත්වයට සමාන තත්වයක් ඊශ්‍රායලෙත් ඇති වෙලා. ඊශ්‍රායලෙත් විවිධ කණ්ඩායම්, විශේෂයෙන්ම සදිසිවරු වගේ කණ්ඩායම්, නායක පූජකවරු වගේ කණ්ඩායම් දැන් අර බලෙන් මත් වුණු කොටසක් බවට පත් වෙලා. ඔවුන්ට අමතක වුණා තමන්ව ඇයි දෙවියන් වහන්සේ තෝරාගත්තේ කියන එක. දැන් ඔතනදී තමයි දිවැසිවරුන්ගේ කාර්යය ඉතා වැදගත් වෙන්නේ. දිවැසිවරයෙක් කියන්නේ බයිබලයේ අනාගතය ගැන කියන කෙනෙක් නෙවෙයි. පේන කියන කෙනෙක් නෙවෙයි. ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් නෙවෙයි. දිවැසිවරයෙක් කියලා කියන්නේ ඇත්ත කතා කරන කෙනෙක්. සත්‍ය පහදා දෙන කෙනෙක්. ජනතාවට ඇත්ත කියනවා. ඒ තියෙන තත්ත්වය විග්‍රහ කරන කෙනෙක්. ඒතර දිවැසිවරය ඇවිල්ලා මොකද්ද කිව්වේ? සරලව කියනවා නම් කිව්වා ඔබ දෙවියන් වහන්සේව පාවා දීලා. ඔබ දෙවියන් වහන්සේව අත්හැරලා. ඔබ දැන් සාධාරණව, යුක්ති සහගතව, සංවේදීව නෙවෙයි ජීවත් වෙන්නේ. අතිශයින්ම ආත්මාර්ථකාමී විදිහට. ඔබ ගැන විතරයි දැන් හොයන්නේ. තමන්ගේ සැප සම්පත් පමණයි. කාව හරි මරලා හරි ඔබ බලන්නේ ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න.
දර දිවසිවරයෙක් කියන්නේ පැරණි ගිවිසුම තුල එහෙම නැත්නම් බයිබලයේ තුල ජනතාවට ඇත්ත පහදා දෙන කෙනෙක්, සත්‍යයට සාක්ෂි දරන කෙනෙක්, සරලව කියනවා නම්. එතකොට අපි දන්නවා මිනිස්සු කැමති නැහැ ඇත්ත අහන්න. එදා විතරන්නේ අදටත් සත්‍යය කතා කරන කෙනාව අපි කොන් කරනවා. එහෙම නැත්නම් මරලා දාන්න බලනවා. එහෙම නැත්නම් එයාට ඒ පුද්ගලයාට පීඩා කරනවා. ඒ නිසා තමයි සමහරක් දිවසිවරුන්ගේ එලවලා දැම්මා. සමහරක් දිවසිවරු විදේශගත වුණා. සමහරක් දිවසිවරු මැරුම් කෑවා. සමහරක් දිවසිවරුන්ට ගල් ගැහුවා. ඕක එදා විතරක් නෙවෙයි අදටත් තියෙන තත්වයක්. අපි ඇත්තට සාක්ෂි දරන්න ගියොතින් අපිව කොන් වෙනවා. ඒතර දැන් මොකද වුනේ ඉතිහාසය පුරා දැන් මේ ඊශ්‍රායල් ජනතාව යන්නේ වැරදි මාර්ගෙක. අර මුල් කැඳවීම ඔවුන්ට අමතක වෙලා. ඇයි දෙවියන් වහන්සේ අපිව තෝරාගත්තේ කියන එක. ඒතර මෙවැනි පසුබිමක් තුල තමයි අපිට ක්‍රිස්තුන් වහන්සේගේ කාර්යභාරය තේරුම් ගන්න වෙන්නේ. ක්‍රිස්තුන් වහන්සේ ඇවිල්ලා කරන්න ගියේ අර මුල් කැඳවීම නැවත මතක් කරලා දීම. ඇයි දෙවියන් වහන්සේ අපිව තෝරාගත්තේ? ඇයි මේ ජාතිය මේ ලෝකයේ තුල සිටින්නේ? ඊශ්‍රායල් ජාතිය විශේෂ වුණේ ඇයි? අපි මුලිනුත් කතා කරා ලෝකයට ආලෝකයක් වීම. දැන් ක්‍රිස්තුන් වහන්සේ ඇවිල්ලා මොකක්ද කරන්න යන්නේ? ඊශ්‍රායල් ජනතාවටම දීපු ඒ කැඳවීම උන්වහන්සේ දැන් ඉටු කරන්න යනවා. ඒ මූලික කැඳවීම ලෝකයට ආලෝකයක් වීමේ කැඳවීම. ඒ ක්‍රියාවලිය, ඒ වගකීම උන්වහන්සේ දැන් ක්‍රියාවට දාන්න යනවා. ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ ලෝකයේ ආලෝකය මමය. පැරණි ගිවිසුමේ මොකද්ද කිව්වේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට? ඔබ අන් ජාතීන්ට ආලෝකයක් වන්න. හැබැයි ඒ කැඳවීම එහෙම නැත්නම් ඒ මහා මේ දූත මෙහෙවර, ඒ මහා සමාජ මෙහෙවර ඊශ්‍රායල් ජනතාව පැත්තකට දැම්මා. අමතක කරා. අමතක කරලා ඒගොල්ලන්ගේ පටු පරමාර්ථ සඳහා, න්‍යාය පත්‍රයන් සඳහා, බලය සඳහා, ධනය සඳහා, එහෙම නැත්නම් වෙන වෙන දේවල් ලබා ගැනීම සඳහා පොඩි පොඩි අරගලවල යෙදුණා. ආත්මාර්ථකාමී වුණා. පාපයට යට වුණා. වෙන වෙන දෙවිවරු පස්සේ ගියා. එතකොට ක්‍රිස්තුන් වහන්සේ ඇවිල්ලා කරන්න ගියේ අලුත් ඊශ්‍රායලයක් ගොඩ නැගීම. පරණ ඊශ්‍රායලයේ වෙනුවට නව ඊශ්‍රායලයක් ගොඩ නැගීම. ඒ තුලින් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාව කැඳවපු පරමාර්ථය නැවත සාක්ෂාත් කර ගැනීම සඳහා. ඒ නිසා ක්‍රිස්තුන් වහන්සේ පටන් ගත්තේ තම දූත මෙහෙවර බොහෝම ඍජු ප්‍රකාශනයක් දීලා. මොකක්ද උන්වහන්සේ කොහොමද පටන් ගත්තේ? අපි මතේතුමාගේ සුවිශේෂයට ගියොතින් උන්වහන්සේ පළවෙනියෙන්ම කියපු තියෙනවා සංකල්ප දෙකක්, වචන දෙකක්. මොකක්ද? දේව රාජ්‍ය ආසන්නය, මනස්ථාපනය වන්න. දේව රාජ්‍ය ආසන්නය, මනස්ථාපනය වන්න. අපි මාර්ක්තුමාගේ සුවිශේෂයට ගියොතින් ඕක තව ටිකක් පුළුල්ල පෙන්නනවා. මොකක්ද? නියමිත මොහොත පැමිණ තිබේ. දේව රාජ්‍ය ආසන්නය, මනස්ථාපනය වන්න, සුභාරංචිය අදහා ගන්න. ඔක තමයි උන්වහන්සේගේ පදනම, පණිවිඩය. කියන්නේ අපි වෙනස් විය යුතුයි. පරිවර්තනය විය යුතුයි. අරයට මෙයාට බැනලා වැඩක් නැහැ. පැරණි ඊජිප්තුවට බැනලා එහෙම නැත්නම් ඒවකට තිබුණු තව මහා අධිරාජ්‍යයන් තිබුණා ඒ කාලේ. ග්‍රීසිය, රෝමය, බැබිලෝනියාව, පර්ෂියාව වගේ. අරයට මෙයාට බැනලා වැඩක් නැහැ. අපි වෙනස් වෙන්න ඕන. අපි තුලත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි උන්වහන්සේ කිව්වේ. අපිව වෙනත් ජාතින් ඇවිල්ලා පීඩා කරා, ඒක ඇත්ත. අපිව සූරාගෙන කෑවා, ඒක ඇත්ත. අපිව විනාශ කරා, ඒ සේරම ඇත්ත. හැබැයි අපිත් හොඳ අය නෙවෙයි. අපි තුලත් ප්‍රශ්නයක් තියෙනවා. අපිත් බොහොම දරුණු, එකිනෙකාට විශාල විදිහේ දරුණු දේවල් කරනවා. ඒ නිසා අපි අනිත් අය වෙනස් කරන්න පෙර අපි දිහා බලන්න පටන් ගන්න ඕන. ඒකයි උන්වහන්සේගේ මනස්ථාපනය වන්න. ඔබගේ ජීවිත රටාව දිහා බලන්න. ඔබ ජීවත් වෙච්ච විදිහ දිහා බලලා ඉස්සෙල්ලා එතන වෙනසක් කරගන්න. නැත්තම් අපි අපගේ ප්‍රශ්නවලට වෙන අයට බැන බැන ඉන්නවා. හැබැයි අපි ජීවත් වෙන විදිහ, මෙච්චර කල් අපි ආපු ගමන දිහා බලන්නේ නැතුව. ඒකයි උන්වහන්සේගේ පණිවිඩයේ පදනම ජීවිත පෙරලියකට ඇතුළු වීම.
ඒ වගේම තව දෙයක් උන්වහන්සේ කරා, එහෙම කියලා නැවතුනේ නැහැ. උන්වහන්සේ ජනතාවක් ගොඩනගන්න පටන් ගත්තා. කොහොමද පටන් ගත්තේ? උන්වහන්සේ දැන් මිනිසුන්ව එකතු කරන්න පටන් ගත්තා. මුලින්ම අපි දන්නවා උන්වහන්සේ එකතු කරේ කවුද? පේදුරුතුමාව සහ අන්ද්‍රුතුමාව. ඊට පස්සේ ජාකොබ් සහ ජොහාන් කියන සහෝදරයන් දෙදෙනාව. ඊට පස්සේ එකතු කරලා කිව්වා, මොකද්ද කිව්වේ ඔවුන්ට? උන්වහන්සේ මුලින්ම කියපු වචනය තමයි මා අනුගාමී වන්න, මම ඔබ මිනිසුන් දිනන්නන් කරමි. උතර ක්‍රිස්තුන් වහන්සේ දැක්කද කියන්නේ මා වගේ ජීවත් වෙන්න. ඒ කියන්නේ ඔබත් අනිත් අයට ආලෝකයක් වෙන්න. හැබැයි ඒකට ජනතාවක් ගොඩනැගිය යුතුයි. මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හුදකලාව ක්‍රිස්තුන් වහන්සේට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා ජනතාවක් ඒක රාශි කරගත යුතුයි. ගොඩනගාගත යුතුයි. ඊට පස්සේ තමයි අපි දන්නවා මැතිතුමා බඳවගත්ත. ඊට පස්සේ තව අය බඳවගෙන දැන් උන්වහන්සේ ජනතාවක් ගොඩනගනවා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ උදෙසා ජනතාවක් හදමින්, සකස් කරමින්, සංවිධානය කරමින් යනවා. ඇත්තට උන්වහන්සේ කරන්නේ මොකක්ද? පැරණි ජුදා වංශයට අසමත් වූ ජුදා වංශය පැත්තකට දාපු මෙහෙවර තමයි දැන් ක්‍රිස්තුන් වහන්සේ කරන්නේ. උන්වහන්සේ නව ඊශ්‍රායලයක්, නව ජනතාවක් ගොඩනගමින්, වර්ධනය කරමින්, ශක්තිමත් කරන්න පටන් ගත්තා. දැන් අපි මේ කාරණාව ඒ ප්‍රවේශයෙන් තේරුම් ගත යුතුයි. ක්‍රිස්තුන් වහන්සේගේ සමස්ත දූත මෙහෙවර තේරුම් ගැනීම සඳහා. එතකොට මේ පැරණි ගිවිසුම තුලින් ගලාගෙන ආපු ඒ ප්‍රවාහයම තමයි, ඒ අනාවරණයම තමයි දැන් ක්‍රිස්තුන් වහන්සේ විසින් ජීවමාන කරන්නේ. එහෙම නැත්නම් මාංශගත කරමින් සිටින්නේ. එතකොට මේ පැරණි ගිවිසුමේ එන අනාවරණයට එරෙහිව නෙවෙයි උන්වහන්සේ යන්නේ. එය වැඩි වර්ධනය කරමින්, පුළුල් කරමින්, පෝෂණය කරමින් යන ගමනකට තමයි උන්වහන්සේ දැන් ඇතුළු වෙමින් සිටින්නේ. එතකොට ඒ පැරණි ගිවිසුමෙන් අපිට ලබාගත හැකි ආලෝකය ලබාගත යුතුයි නව ගිවිසුම සහ ඒ තුල ක්‍රිස්තුන් වහන්සේගේ ක්‍රියාමාර්ගය හරියාකාරව තේරුම් ගැනීම සඳහා. දැන් මේ දේවල් අපි ඈත් කරලා, වියුක්ත කරලා තේරුම් ගත්තම තමයි විවිධාකාරයේ අපි අර මනක්කල්පිත සංකල්පවලට පැමිණෙන්නේ. බයිබලයේ දැක්ම අපි තේරුම් ගත යුත්තේ බයිබලයේම එන ඒ මහා දැක්ම තුලින්, ඒ මහා දර්ශනය තුලින්මයි අපි ඒ කාරණාවට පිවිසිය යුත්තේ. ජේසු පිහිටා.